හරි හැමෝටම සුබ දවසක්. අපි අද සාකච්ඡා කරන්නේ මම සාකච්ඡා කරන්න හිතුණා ක්වොන්ටම් අංක සම්බන්ධයෙන්. ඒතකොට A level රසායන විද්‍යාව සම්බන්ධයෙන් A level රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රේ ක්වොන්ටම් අංක සම්බන්ධ අනිවාර්යෙන් ප්‍රශ්නයක් කරනවා කෙටි ප්‍රශ්නයක්. ඒතකොට අනිවාර්ය කෙටි ප්‍රශ්නයකට අපිට ලේසියෙන්ම ලකුණක් රැස් කරගන්න පුළුවන් ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්නේදී. එතකොට ඊට කලින් අපි සාකච්ඡා කරා රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ සමාවේවික කියන්නේ ස්ට්‍රක්චර් පේපර් එකේ සමාවේවික ප්‍රශ්න 2017 18 ප්‍රශ්න දෙක සාකච්ඡා කරා. ඒකෙදි එතකොට ඕගොල්ලෝ ගැටලුවක් නැතුව මේ ප්‍රශ්න දෙක හොඳටම මම සාකච්ඡා කරපු නිසා ඒක ගැටලුවක් නැතුව ඕගොල්ලෝ තේරුම් ගත්තා. එතකොට ඒකේ සමහරක් අය මට කතා කරලා කිව්වා මේකේ ක්වොන්ටම් අංක සම්බන්ධව පොඩි ගැටලු තියෙනවා කියලා. ඒ නිසා මම ඒක ගැන පොඩ්ඩක් හිතලා ඔන්න ඒක මේ ප්‍රශ්නෙත් ගොඩ දාගන්න පොඩ්ඩක් ඒකත් කියා දෙන්න තුන ප්‍රශ්න ඇසුරෙන් ක්වොන්ටම් අංක ප්‍රශ්න කොහොමද ගොඩ දාගන්නේ කියලා. එතකොට ඒකෙදි මම සාකච්ඡා කරනවා ප්‍රශ්න තුනකුත් අපිට සාකච්ඡා කරනවා මේ ඇවිල්ලා තියෙන පහුගිය ප්‍රශ්න පත්‍ර ඇසුරනොත් ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්නෙට උත්තර ගන්න කොහොමද කියලා. හරි. දැන් බැලුවොත් එහෙම ඔන්න මෙන්න මෙහෙම ප්‍රශ්නයක් දීලා තියෙනවා ක්වොන්ටම් අංක සම්බන්ධයෙන්. එතකොට කියනවා Mn2+ මැංගනස් 2+ අයනයක n ml සමානයි එක යන ක්වොන්ටම් අංක සම්බන්ධතාවයේ සහිත පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද කියලා. එතකොට ඒකෙදි Mn2+ එතකොට Mn2+ වල මුලින්ම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අපි ලියා ගන්න ඕන. අපිට එකපාර Mn2+ වල එකපාරම ලියන්න බෑ. මුලින්ම Mn වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන් ඉන්න ඕන. මුලින්ම Mn වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන් ඉන්න ඕන. Mn 25 Mn වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන් ඉන්න ඕන. इलेक्ट्रॉन विन्यास 1s2 2s2 2p6 3s2 3p6 මෙතන මම ඉන්න මාර්ග නිසා මෙතන යටින් ලියා ගන්නවා පොඩ්ඩක් මෙහෙට කරනවා ලියා ගන්නවා මැංගනස් 25 1s2 2s2 2p6 3s2 3p6 4s2 ලියලා ඉවර වෙලා තමයි 3d වලට එන්නේ. 4s2 ලියලා ඉවරලා මෙතන තියෙනවා 20 20යි තව අඩුයි 5ක් ඒක දා ගන්නවා d වලට. ඒතර 3d වල ඔන්න ඔබ දා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මුලින්ම අපි ලියා ගන්න ඕන. ක්වොන්ටම් අංක කරද්දී මුලින්ම මෙන්න මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන් ඉන්න ඕන. දැන් මේ කියන්නේ Mn නෙවෙයි මැංගනස් නෙවෙයි. අපෙන් අහන්නේ මැංගනස් 2+ එකක් ගැන. ඒතර මැංගනස් 2+ එකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනම ලියන් ඉන්න ඕන. ඒතර මැංගනස් 2+ නම් අනිවාර්යෙන් අඩු වෙනවා කීයද? අඩු වෙනවා දෙකක් අඩු වෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් දෙකක් අඩු වෙනවා. ඒතර මෙන්න මේ දෙක අඩු කරලා තමයි ලියාගන්නේ පල්ලෙහාට යද්දි. ඒතර මේ දෙක අඩු කරලා තමයි පල්ලෙහාට ලියාගත්තේ. මේ දෙක එන්නේ නැහැ. එතකොට එන්නේ 1s2 2s2 2p6 3s2 3p6 3d5 ඔන්නෝම තමයි එතකොට එන්නේ. එතකොට ඔන්නෝම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මුලින්ම අංකයකටම ලියා ගන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා ඉවර වෙලා ඊට පස්සේ දැන් මේ කියන්නේ n ml සමාන 1නේ. ඒ කියන්නේ n ml සමානයි 1 කියලා තමයි ඒ මේ සම්බන්ධතාවය පෙන්වුවාට පස්සේ තමයි මේ සම්බන්ධතාවය පෙන්වන්න ඕන. n ml සමාන 1 කියන සම්බන්ධතාවය පෙන්වන්න ඕන. එතකොට තමයි අපි ඒකක් ගන්න පුළුවන්. එතකොට මේකෙදි මේ වෙනම විස්තර කරගන්න ඕන. දැන් හොඳට අහගන්න. මේකේ n ml කියන්නේ මේකේ n කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මේ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම තමයි n වලින් නිරූපණය කරන්නේ. ml වලින් නිරූපණය කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකය. ඒතර චුම්බක ක්වොන්ටම් අංකය කියන එකත් ඔයගොල්ලෝ දන්නවා ඇති. ඒකත් මම දැන් මේකේ කරන් යද්දි මේ ප්‍රශ්නේ කරන් යද්දි ඔයගලන්ට මේ හැම දෙයක් ගැනම විස්තර කරලා දෙනවා. එතකොට මේකේ දැන් මෙන්න මේ එකින් එක දැන් මේ 1s2 2s2 2p6 3s2 3p6 3d5 කියනවා වෙනම විස්තර කරගන්න ඕන. ඒතර මෙහෙමයි විස්තර කරන්නේ. දැන් 1s2 ගත්තොත් එහෙම 1s2 වල මේකේ ප්‍රධාන ශක්ති මට්ටම මොකද්ද වෙන්නේ? ප්‍රධාන ශක්ති මට්ටම 1. කියන්නේ 1 නේ තියෙන්නේ. n සමානයි මේකේ 1. ඊට පස්සේ මේකේ S2 කියන්නේ S නේ S ශක්ති මට්ටම කියන්නේ ඒ කියන්නේ කාක්ෂික එකයි තියෙන්න පුළුවන් S වල කාක්ෂික තියෙන එකයි. ඒතර එකක් මම අඳ ගන්න. ඒතර S වල කාක්ෂික එකක්. ඒතර S වල කාක්ෂික දෙකක් පිරීලා. ඒ කියන්නේ දෙකක් පිරීලානේ. කියන්නේ මේ පැත්තට එකයි මේ පැත්තට එකයි දෙකක් පිරීලා. එතකොට මේක නම් කරගන්නවා. මේක නම් කරන්නේ මේකට නමක් දෙනවා බිඳුව කියලා උඩින් නම් කරගන්නවා. බිඳුව කියලා නම් කරගන්නවා. ඒකත් ඔන්න ලියාගත්තා. ඔන්න මම දැන් මේක විස්තර කරලා ලියාගත්ත ලස්සනට. ඊට පස්සේ මේකත් ඒ විදිහට විස්තර කරනවා. මේකේ ප්‍රධාන ශක්ති මට්ටම කීයක් තියෙන්නේ? ප්‍රධාන ශක්ති මට්ටම දෙකේ තියෙන. තුරෙන් සමානයි 2. තුරෙන් සමානයි 2 මේකත් S. S කියන්නේ එක කාක්ෂිකය. එක කාක්ෂිකය. ඒතර ඒකේ දෙකක් පිරීලා ඒකටත් අගයක් දෙනවා. බිඳුව කියලා අගයක් දෙනවා. ඊට පස්සේ 2p. ඒතර මේකේ
ප්‍රධාන ශක්ති මට්ටම. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම දෙකේ තියෙන්නේ. හැබැයි කාක්ෂිකයේ P. ඒතර කාක්ෂික ගණන වෙනස් වෙනවා. කාක්ෂික ගණන වෙනස් වෙනවා. උපශක්ති මට්ටම P. උපශක්ති මට්ටම P කියන්නේ කාක්ෂික ගණන කීයක් වෙනවද? කාක්ෂික 3යි. කාක්ෂික 3ක් තමයි ඒක ඇඳ ගන්න උතර. 1යි 2යි 3න කාක්ෂික 3ක් ඇඳගත්තා. 6ම පිරලා නිසා මම 6ක් පුරවත 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒතර මේකට අංකයක් දෙනවා ඍණ 1, මේක බිඳුව, මේක ධන 1. හරිද? ඒක තමයි චුම්බක ක්වොන්ටම් අංකයේදී කරන්නේ අංක දෙන එක. මේක ඍණ 1, බිඳුව, ධන 1. ඔහොම තමයි ඒකත් අංක දුන්නා. ඒකත් ඔන්න මම විස්තර කරගත්තා. දැන් මෙන්න මෙතනත් මේකත් මම විස්තර කරගන්නවා. මේකේ n සමානයි තියෙන්නේ 3යි. ඒ කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම කීයද? 3. ඊට පස්සේ ප්‍රධාන ශක්ති මට්ටම 3 S2. කියන්නේ S කියන්නේ එක කාක්ෂිකයක් ඇඳ ගන්න වෙන්නේ. ඒතර ඒකට එක කාක්ෂිකයක් ඇඳ ගන්නවා. එතකොට දෙකම පිළිලා. ඒකට අංකයක් දෙනවා බිඳුව. ඊට පස්සේ මේකත් අපි විස්තර කරගමු. මේකෙත් n සමානයි තියෙන්නේ 3. කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3. n සමානයි 3. ප්‍රධාන ශක්ති මට්ටම 3. ඒකේ p කාක්ෂික. ඒ කියන්නේ උපශක්ති මට්ටම දිනේ p. ඒතර උපශක්ති මට්ටම p කියන්නේ කාක්ෂික කීයද? කාක්ෂික 3ක්. ඒතර ඒකේ කාක්ෂික 3ක් මම ඇඳ ගන්නවා. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න ඒකෙත් 6ම පිළිලා. එතකොට ඒකටත් අංක දෙනවා ඍණ 1 බිඳුව ධන 1 කියලා. ඒකටත් අංක දෙනවා ඍණ 1 බිඳුව ධන 1 කියලා. ඊට පස්සේ අපි විස්තර කරගමු d කාක්ෂිකය. d කාක්ෂිකය විස්තර කරගන්නවා මම. අනේ ඒතර d කාක්ෂිකය මේකේ තියෙන n සමානයි 3. ඒ කියන්නේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ d උපශක්ති මට්ටම කියන්නේ d උපශක්ති මට්ටමට ආයත් වෙනවා කාක්ෂික 5ක්. කාක්ෂික කොච්චරක් තියෙනවද? කාක්ෂික 5ක්. ඔන්න මේ පහත් මම ඇඳ ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. ඒ කාක්ෂික පහේ පිරලා තියෙන ඉලෙක්ට්‍රෝන 5යි. ඒතර ඉලෙක්ට්‍රෝන 5යි. ඒතර ඉලෙක්ට්‍රෝන 5 පුරවන 1යි 2යි 3යි 4යි 5යි. ඒ කියන්නේ සම්පූර්ණයෙන් පිරලා නැහැ. 5යි පිරලා තියෙන්නේ. ඒතර මේකටත් මම අංක දෙනවා උද්දික මේකටත් අංක දෙනවා චුම්බක ක්වොන්ටම් අංකයටද. එතකොට ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2. ඔන්න ඒකටත් අංක දුන්නා. දැන් මම ඔන්න වෙන වෙනම නිරූපණය කරගත්තා. දැන් උත්තර ගන්න විදිය මෙන්න මෙහෙම. දැන් ප්‍රධාන ශක්ති මට්ටම මේකේ නිරූපණය කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකය. ඒතර චුම්බක ක්වොන්ටම් අංකය. එතකොට ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනලු එකකට. ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕනලු එකකට. අඳුර ඒ දෙකේ එකතුව සමාන වෙන්න ඕන එකකට. දැන් මේක ප්‍රධාන ශක්ති මට්ටම 1 එකතු කිරීම ප්‍රධාන. ඒතර චුම්බක ක්වොන්ටම් අංකය කීයද මේක? චුම්බක ක්වොන්ටම් අංකය බිඳුව. ඒතර 1 එකතු කිරීම බිඳුව. එකට බිඳුවක් එකතු කරාම කීයද? 1. එතකොට මෙන්න මේ සම්බන්ධතාවයට ගැලපෙනව නේද? මෙන්න මේ සම්බන්ධතාවයට ගැලපෙන නිසා මෙන්න මේකට හරි ලකුණක් දාගන්න. මෙන්න මේකට හරි ලකුණක් දාන්න. ඒතර ඒක ගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙන්න මේකට දාලා බලමු. 2 එකතු කිරීම බිඳුව. දෙකට බිඳුවක් කියන ප්‍රධාන ශක්ති මට්ටම 2 චුම්බක ක්වොන්ටම් අංකය බිඳුව. 2 එකතු කරාම බිඳුවට. දෙකට බිඳුවක් එකතු කරාම 2ම. ඒතර මේක ගන්න මේක මේ සම්බන්ධයට ගැලපෙනවද? නැහැ. ඒතර ඒක ගන්න බෑ. ඒකට වැරදි ලකුණක් මම දාගන්න. එතකොට මේකටත් එහෙමයි. මේකටත් දාගන්නවා වෙන වෙනම. දැන් මේකට වෙන වෙනම මේකට වෙන වෙනම මම දාගන්නවා. එතකොට ඍණ 1 එකතු කිරීම 2 ඍණ 1කට දෙයක් එකතු කරාම කීයද? ධන 1යි. ඒතර ඒක ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ මෙතන දෙකට එකතු කරනවා. කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටමට එකතු කරනවා බිඳුවක්. ප්‍රධාන ශක්ති මට්ටමට බිඳුවක් එකතු. ඒතර 2 ඒක ගන්න බෑ. ඒක මේ සම්බන්ධයට ගැලපෙන්නේ නැහැ. එතකොට මෙතන ආයි ප්‍රධාන ශක්ති මට්ටමට එකතු කරනවා ධන 1. ප්‍රධාන ශක්ති මට්ටමට එකතු කරන ධන 1. දෙකට එකතු කරාම 3. ඒතර මේක ගන්නත් බෑ. ඒතර ඒක ගන්නත් බෑ. ඒ කියන්නේ ඒකිනුත් ගන්න පුළුවන් එකක් විතරයි. මේකේ ප්‍රධාන ශක්ති මට්ටම මුලට අරන් ලියා ගන්නවා. මම දෙකට එකතු කරන්න තියෙන්නේ ඍණ 1. දෙකට එකතු කරන්න තියෙන ඍණ 1ක් එකතු කරාම ධන 1. ඒතර මේක ගන්න පුළුවන්. ඒතර මේක එක එන්නේ ඒක ගන්න පුළුවන්. උනේ ඒකත් ගත්තා. දැන් ගන්න මෙන්න මේක. 3ට එකතු කිරීම බිඳුව. 3ට බිඳුවක් එකතු කරාම කීයද? 3යි. ඒක ගන්න බෑ. දැන් නැවත මේක වෙනම විස්තර කරගන්නවා මම මෙහෙන්. නැවත මේක විස්තර කරනවා මෙන්න මේ යටි. ඒතර මේක විස්තර කරගත්තට පස්සේ 3ට එකතු කරන්න ඕන ඍණ 1. 3ට එකතු කරන්න ඕන ඍණ 1. 3ට ඍණ 1ක් එකතු කරාම කීයද? 3ට ඍණ 1ක් එකතු කරාම 2යි. ඒතර ඒක ගන්න බෑ. ඊට පස්සේ 3ට එකතු කරන්න ඕන බිඳුව. 3ට බිඳුවක් එකතු කරාම කීයද? 3යි. ඒතර ඒක ගන්නත් බෑ. ඊට පස්සේ 3ට එකතු කරන්න ඕන 1. 3ට එකක් එකතු කරාට පස්සේ 4යි. ඒතර ඒක ගන්නත් බෑ. මොකද මේ සම්බන්ධතාවයට ගැලපෙන්නේ නැහැ. මේ සම්බන්ධතාවයට ගැලපෙන්නේ නැති නිසා ඒක ගන්න බෑ. ඒතර දැන් මෙන්න මේක නැවත A5. දැන් මේකේ කාක්ෂික තියෙනවා 5ක්. A5 නිරූපණය කරගමු වෙනවා. ඒතර මෙතන ඍණ 2. ඒතර 3ට ප්‍රධාන ශක්ති මට්ටම 3යි. 3ට එකතු කරනවා චුම්බක ක්වොන්ටම් අංකය ඍණ 2. 3 එකතු කිරීම ඍණ 2. 3ට ඍණ 2ක් එකතු කරාම කීයද? 3ට ඍණ 2ක් එකතු කරාම ධන 1යි. අන්න ඒක මේ සම්බන්ධතාවයට ගැලපෙනවා. ඒතර අවසාන උත්තරේ එන්නේ 1නේ. ඒතර මේ සම්බන්ධතාවයට ගැලපෙන නිසා ඒකත් ගන්න පුළුවන්.
ඊට පස්සේ 3ට එකතු කරනවා ඍණ 1. 3ට එකතු කරනවා ඍණ 1. ඒතර ඒක 3ට ඍණ 1ක් එකතු කරාම ධන 2යි. ධන 2. ඒතර ඒක ගන්න බෑ. ඊට පස්සේ 3ට එකතු කරනවා බිංදුවක්. 3ට බිංදුවක් එකතු කරාට පස්සේ 3යි. ඒතර ඒක ගන්නත් බෑ. ඊට පස්සේ 3ට එකතු කරනවා ධන 1. 3ට ධන 1ක් එකතු කරාට පස්සේ ඒක ගන්නත් බෑ. 4යි. 4 කියන එක සම්බන්ධතාවය ගන්නත් බෑ. ඊට පස්සේ 3ට එකතු කරනවා ධන 2. 3ට ධන 2ක් එකතු කරාට පස්සේ 5යි. ඒතර ඒ සම්බන්ධතාවය ගන්නත් බෑ. එතකොට මේකෙන් ඔන්න ඔහොම විස්තර කරගත්ත ලස්සනට මේක ඔයගලන්ට මේක ඔයගලන්ට උත්තරේ ගන්න විදිය මම විස්තර කරන්නේ මෙහෙම ලස්සනට ඇඳලා මේක මෙහෙම නිරූපණය කරේ. එතකොට මේකෙදි n ml සමාන 1 ක්වොන්ටම් අංක සම්බන්ධතාවය දැන් 1 ක්වොන්ටම් දැන් n ml සමාන 1 කියන එක ආවා. ආපු ඒවා කීයක් තිබ්බද? මේක ගත්තා හරි ලකුණු දාගත්තු එක ගන්න බලන්න. මේක 1යි 2යි ඊට පස්සේ 3යි. මෙන්න මේ ටිකනේ ගන්න පුළුවන්. එතකොට මේක යහන්නේ පැවතිය හැකි උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එතකොට මේකේ මෙන්න මේ සම්බන්ධතාවය ගැලපෙනවනේ. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඉලෙක්ට්‍රෝන 2යි. මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන 2යි. හරිද? ඊට පස්සේ ගැලපෙනවනේ මෙන්න මේ සම්බන්ධතාවයට. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේකේ සම්පූර්ණයෙන්ම පිළිලා. ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. ඒකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 2ක්. ඊට පස්සේ මෙන්න මේ සම්බන්ධතාවය මේක හැබැයි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්නේ? මේකේ ඉලෙක්ට්‍රෝන 2ක් නෑ. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 1යි. ඇයි 1යිනේ පිටලා තියෙන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන 1යි. ඒතර ඒකේ ඉලෙක්ට්‍රෝන 1යි, මේකේ ඉලෙක්ට්‍රෝන 2යි, මේකේ ඉලෙක්ට්‍රෝන 2යි. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අහන්නේ. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඒතර 2යි 2යි, 4යි 1යි, 5යි. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 5. ඒතර උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5. ඔන්න ඒකේ අවසාන උත්තරේ ගන්න උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි ගත්තා. ගන්න විදිහ කියලා දෙන උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5. ඔන්න ඔහොම තමයි එතකොට ඒක විස්තර කරගන්න. ඔන්න ඒක තමයි ලස්සනට විස්තර කරලා මම කියා දුන්නේ ක්වොන්ටම් අංක සම්බන්ධයෙන්. ඒතර ක්වොන්ටම් අංක සම්බන්ධයෙන් මේක ආල්දී උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. මේ සම්බන්ධතාවයට ගැලපෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න. ඒතර මේ සම්බන්ධතාවයට ගැලපෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගන්න 5යි. ඔන්න ඒක ගැටලුවක් නෑ. ඒක මම විසින් දැක්ක ප්‍රශ්නයක්. ඒක මට විස්තර කරන්න ඕන කියලා හිතුණා. ඒ නිසා මම ඔන්න මේ ප්‍රශ්නේ මම විස්තර කරා. ඔන්න ඒක ගැටලුවක් නෑ. එතකොට අපි දැන් යන් කෙලින්ම මම විස්තර කරනවා 2016 ප්‍රශ්න පත්‍රය ඇවිල්ලා තිනවා කෙටි ප්‍රශ්නයකට ක්වොන්ටම් අංක සම්බන්ධ ගාන. දැන් මම කෙලින්ම යනවා ඒ ගානට. දැන් මේ ගාන ඇසුරින් ඔයගලන්ට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්. මම මේකේ ලස්සනට එමින් එකින් එකට විස්තර කරා. ඒ නිසා දැන් මම කෙලින්ම යනවා 2016 ක්වොන්ටම් අංක සම්බන්ධ ප්‍රශ්නයට. හොඳට බලාගන්න. තොර 2016 කෙටි ප්‍රශ්නයකට අවිල්ලා තිනවා 6 වෙනි ප්‍රශ්නෙට අවිල්ලා තිනවා ක්වොන්ටම් අංක සම්බන්ධ ගාන. එතකොට මූලද්‍රව්‍යයක පරමාණුක අවසාන ඉලෙක්ට්‍රෝන 2 හා සම්බන්ධ. කියන අවසාන ඉලෙක්ට්‍රෝන 2 හා සම්බන්ධ ක්වොන්ටම් අංක කුලක දීලා තිනවා 3 බිංදුව ධන භාගයේ. හරි. ඊට පස්සේ ඊළඟ එක හා 3 බිංදුව ඍණ භාගයේ. එතකොට මෙන්න මේ ක්වොන්ටම් අංක කුලකලු මූලද්‍රව්‍ය වුණේ. මේක මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. මූලද්‍රව්‍ය මොකක්ද කියලා අහනවා. මේ ක්වොන්ටම් අංක කුලකේ වෙනම විස්තර කරගමු. ඒතර මේකෙන් අදහස් කරන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මොකද්ද ප්‍රධාන ශක්ති මට්ටම? ඒ කියන්නේ N. මේකෙන් අදහස් කරන්නේ L. මේකෙන් අදහස් කරන්නේ N කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. මේකෙන් දෙවෙනිකෙන් අදහස් කරන්නේ L. L කියන්නේ උද්දිඝාංශ ක්වොන්ටම් අංකය. ඊට පස්සේ මේකෙන් අදහස් කරන්නේ තුන්වෙනිකෙන් අදහස් කරන්නේ චුම්බක ක්වොන්ටම් අංකය. ඒතර Ma. ඊට පස්සේ මේකෙන් අදහස් කරන්නේ ධන භාගය හෝ ඍණ භාගය. එකකින් අදහස් කරන්නේ භ්‍රමණ ක්වොන්ටම් අංකය. මොකද්ද භ්‍රමණ ක්වොන්ටම් අංකය? ඒතර භ්‍රමණ ක්වොන්ටම් අංකය MS තමයි එකකින් අදහස් කරන්නේ. එතකොට දැන් මේක ප්‍රධාන අංකය. දැන් ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් කෙලින්ම අපි 3 කියලා එන්නම ලියා ගන්නවා. ඊට පස්සේ L උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ බිඳුව. ඒතර උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ බිඳුවෙන් නිරූපණය වෙන්නේ. හොඳට බලා ගන්න. මම මේක ඔයගලන්ට තව පොඩි තීර කොටසක් මේකෙම කියලා දෙනවා. බිඳුවෙන් අදහස් කරන්නේ S කියන එක. S උපශක්ති මට්ටම. එකෙන් අදහස් කරන්නේ P උපශක්ති මට්ටම. දෙකෙන් අදහස් කරන්නේ D උපශක්ති මට්ටම. තුනෙන් අදහස් කරන්නේ F උපශක්ති මට්ටම. ඒතර බිඳුවෙන් අදහස් කරන්නේ S උපශක්ති මට්ටම. එකෙන් අදහස් කරන්නේ P උපශක්ති මට්ටම. දෙකෙන් අදහස් කරන්නේ D උපශක්ති මට්ටම. තුනෙන් අදහස් කරන්නේ F උපශක්ති මට්ටම. එතකොට මේක කියලා තියෙන්නේ 2යි. ඉතින් උද්දිඝාංශ ක්වොන්ටම් අංකයේ බිඳුව. ඒතර බිඳුව නම් අපි ගන්නෙ මොකද්ද? බිඳුව නම් අදහස් කරන්නේ S ගැන. ඒ කියන්නේ S උපශක්ති මට්ටමක් ගැන. එතකොට 3S වෙන්න ඕන. ඒ කියන්නේ මේ අවසාන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ මේ දීලා තියෙන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන දෙක. ඒ කියන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන දෙක සම්බන්ධයි. අවසාන ඉලෙක්ට්‍රෝන දෙක විස්තර කළා තමයි මේ ක්වොන්ටම් අංක කුලකකින් දීලා තියෙන්නේ.
එතකොට මේක අපි ගමු අවසානට ඇවිල්ලා තියෙන අර 3s2 3p6 නේ අපි දැකලා පුරුදු. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා අන්න ඒ විදිහට අපි මේ අවසාන එක හදාගමු. ඒතර අවසාන එක එහෙම හදාගත්තම අපිට ලේසි. හරි. ඒතර දැන් 3s හරි. එතකොට 3s මෙහෙම නා. ඒතර 3s ගත්තා. දැන් බිඳුව. ඒ කියන්නේ ml ආයේ බිඳුව. හරිනේ. s උපශක්ති මට්ටමේ තියෙන්නේ කාක්ෂික 1යි. ඒ කියන්නේ කාක්ෂික 1 නම් s උපශක්ති මට්ටමේ කාක්ෂික 1යි. ඒක අනිවාර්යෙන් අදහස් කරන්නේ බිඳුව. ඒක චුම්බක ක්වොන්ටම් මගෙන් නිරූපණය කරන්නේ බිඳුව. ඒක අපි ඉස්සල්ලා ගානේදීත් මම හොඳට කියා දුන්නා. එතකොට ඒකත් හරි. ඒකත් ගැටලුවක් නෑ. ඒතර 3s ධන භාග ඍණ භාගනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් සම්බන්ධ. ඒතර දෙකක් නම් අනිවාර්යෙන් 3s2. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නම් 3s2. ඒ කියන්නේ මේකේ අවසානය ඇවිල්ලා තින්නේ. අවසාන කොටස ඇවිල්ලා තින්නේ 3s2 කියලා. ඒකේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අවසාන කොටසේදී 3s2 කියලා තමයි ඇවිල්ලා තින්නේ. ඒතර අපි ඊට ඉස්සරහා ටික පුරවගමු. ඒතර ඉස්සරහා ටික කොහොමද පිරෙන්නේ? 1s2 2s2 2p6 ඊට පස්සේ නේද 3s2 එන්නේ. ඊට පස්සේ නේ 3s2 එන්නේ. හරි. දැන් මේ ටික අපි ඔක්කොම ගණන් කරමු. දැන් මේ ටික අපි ඔක්කොම ගණන් කරාට පස්සේ ඔක්කොම ගණන් කරාම 2යි 4යි 6යි 4යි 10යි 10යි 2යි 12. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද මේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 12. ඒතර ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 12 වෙන්නේ හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බොරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්. සෝඩියම් මොකද්ද? මැග්නීසියම්. ඒතර ඒකට පිළිතුර මැග්නීසියම්. ඒතර ඒකට පිළිතුර මැග්නීසියම්. අදාළ මූලද්‍රව්‍ය අහන්නේ. ඒතර මූලද්‍රව්‍ය 12 වෙනි එක. 12 වෙනි එක කියන්නේ මැග්නීසියම්. මොන්න ඒකත් ක්වොන්ටම් අංක සම්බන්ධ 2016 ආපු ගාන. ඒතර 2016 ආපු ගානට උත්තරේ ගන්නේ මෙන්න මේ ආකාරයෙන් ලස්සනට මම මේකේ තියරු කොටස කුතු ගන්නලා ඔයගලන්ට මේ ප්‍රශ්නේ හොඳටම කියා දුන්නා. ඒක ගොඩ දාගන්න විදිහ. හරිද? ඊට පස්සේ මම කියා දෙනවා 2019 ආයෙත් ඇවිල්ලා තියෙන 2019 කෙටි ප්‍රශ්න ගානකට 2019 කෙටි ප්‍රශ්න ගානක් ගොඩ දාගන්න කොහොමද කියලා ඔන්න ඒකත් දැන් මම විස්තර කරලා කියා දෙනවා. එකත් හොඳට අහගන්න. හරි. ඒකේ කියනවා පරමාණුක ප්‍රධාන ක්වොන්ටම් අංකය n සමානයි 3 ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව කීයද කියලා. ඒතර n සමානයි 3යි. කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3 නම්. ඒතර ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් මේකෙන් අපිට යන්න පුළුවන්. දැන් 3 සම්බන්ධව අපි 3 සම්බන්ධව තියෙන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ 3 නම් s තියෙනවා, p තියෙනවා, d තියෙනවා. ওই තුන විතරයි. ඒතර අනිවාර්යෙන් එතකොට 3 වල නම් කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම 3 නම් අනිවාර්යෙන් s තියෙන්න පුළුවන්, s උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් p උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්. අනිවාර්යෙන් d උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්. කියන්නේ s උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්, p උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්, d උපශක්ති මට්ටම තියෙන්න පුළුවන්. එතකොට s නම් දැන් s කාක්ෂික නම් කාක්ෂික කීයද? s නම් කාක්ෂික කීයද? කාක්ෂික 1යි. s නම් අනිවාර්යෙන් මං කිව්වා කාක්ෂික 1යි. ඒතර කාක්ෂික 1යි. උපරිම පුරවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? 2යි. උපරිම පුරවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න. උපරිම පුරවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? 2යි. ඒතර මේක 2යි. ඒතර ඉලෙක්ට්‍රෝන මේකෙන් ගන්න පුළුවන් 2යි. ඊට පස්සේ p නම් p කාක්ෂික යන p කාක්ෂික කීයක් තියෙනවද? p උපශක්ති මට්ටමේ කාක්ෂික කීයක් තියෙනවද? කාක්ෂික තියෙනවා 3. ඒතර කාක්ෂික 3 නම් 1යි 2යි 3යි 4යි 5යි 6යි. කියන්නේ උපරිම පුරවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න. උපරිම පුරවන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගන්න කීයක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන 6ක් තියෙන උපරිම පුරවන්න, ඒ කියන්නේ පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 6ක් තියෙනවා. ඒතර d උපශක්ති මට්ටම නම් කාක්ෂික කීයක් තියෙනවද? කාක්ෂික තියෙනවා 5. 1යි 2යි 3යි 4යි 5යි. අnder d කාක්ෂික නම් පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඒතර d කාක්ෂික නම් පුරවන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන කීයද? උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 10යි. එතකොට මේක යහන්නේ හැබැයි මේක ඉලෙක්ට්‍රෝන ගාන නෙවෙයි යහන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් ගාන. එතකොට ඉලෙක්ට්‍රෝන යුගල් ගාන නම් මෙතන යුගල් කීයක් තියෙනවද? යුගල් 1යි. ඒතර යුගල් ඉලෙක්ට්‍රෝන යුගල් කීයක් තියෙනවද? යුගල් 1යි. මෙතන තියෙන යුගල් 1යි 2යි 3යි. යුගල් තියෙන්නේ 3යි. ඒතර මෙතන යුගල් තියෙන්නේ 1යි 2යි 3යි 4යි 5යි. යුගල් තියෙන්නේ 5යි. ඒතර මෙතන යුගල් 1යි උපරිම පුරවන්න පුළුවන්. මෙතන උපරිම පුරවන්න පුළුවන් යුගල් 3යි. මෙතන උපරිම පුරවන්න පුළුවන් යුගල් 5යි. එතකොට මේක යන්නේ යුගල් ප්‍රමාණය උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් ප්‍රමාණය කොච්චරද කියලා. මේ ටික වෙන වෙනම එකතු කරනවා. 5ට 3ක් එකතු කරාම 8යි. 8ට 1ක් එකතු කරාම 9යි. එතකොට උපරිම පුරවන්න පුළුවන් යුගල් ගන්න කීයද? යුගල් කීයද? යුගල් ඔක්කොම 9යි. ඔන්න උපරිම පුරවන්න පුළුවන් යුගල් ගන්න 9යි. ඒතර ඒක තමයි 2019 කෙටි ප්‍රශ්න දෙකේ දෙවෙනි කෙටි ප්‍රශ්නේදී අහලා තියෙන ක්වොන්ටම් මං ගන්න උත්තරේ ගන්න විදිය. ඒතර උත්තරේ යුගල් 9යි. ඒතර උත්තරේ යුගල් 9යි. ඔන්න ඒක ගන්න විදියත් ලස්සනට මම විස්තර කරලා කියා දුන්නා. ඒතර ඒකත් ගැටලුවක් වෙන්න විදියක් නැහැ මින් ඉදිරියට. ඊට පස්සේ අපි අවසානයේ මෑතම ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍රය ගැන සාකච්ඡා කරමු. මෑතම ඇවිල්ලා තින්නේ 2020 A level
ඒක ඒ ප්‍රශ්නේ දීලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ විදිහට. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ විදිහට දීලා තිනවා ක්වොන්ටම් අංක සම්බන්ධ කරපු ගාන. අපි මේ ප්‍රශ්නෙත් මම දැන් හොඳට කියා දෙනවා. ඒකත් හොඳට බලා ගන්න විස්තර කරලා මම දැන් කියා දෙනවා. ඒකත් හොඳට බලාගෙන ඒ වැඩිත් ගොඩ දාගන්න. එතකොට ඒකේ කියනවා මැංගනීස් පරමාණුවේ Mn සමානයි 25ක් Mn සමානයි 25. ඔව් ඒක අපි දන්නවා. ඊට පස්සේ කියනවා L සමානයි 0 හා Ml සමානයි ඍණ 1 ක්වොන්ටම් අංක ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙල. කියන්නේ වෙන වෙනම අහන්න. L සමානයි 0 දී ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? Ml සමානයි ඍණ 1 දී ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? ඒකේ මෙහෙමයි. දැන් Mn එහාලා තියෙන. ඒතර Mn වල මුලින්ම ඉස්සල් එකේ වගේ අපි Mn වල මුලින්ම ලියා ගන්නවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඒතර Mn වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියා ගන්නවා. Mn 25නේ. ඒතර 1s2 2s2 2p6 3s2 3p6 4s2 ලියලා තමයි 3d වලට එන්නේ. 4s2 ලියලා තමයි 3d වලට එන්නේ. 3d 5 මේ ටික 20යි ඔන්න 25. ඔන්න ඒක ගැටලුවක් නෑ. දැන් මේ ටික වෙන වෙනම දැන් බලන්න මේක කියනවා L සමානයි 0නේ. ඒතර L සමානයි 0 නම් මුලින්ම දැන් මේකේ දැන් S කාක්ෂිකයක් කියන්නේ දැන් X කාක්ෂිකය අඳගත්තොත් මේ S කාක්ෂිකයේ තියෙන්නේ මෙහෙමනේ. ඔන්න S කාක්ෂිකයේ තියෙන්නේ මෙහෙම. ඒතර S කාක්ෂිකය කියන්නේ බිඳුවනේ. ඒතර L සමානයි බිඳුව කියන්නේ අනිවාර්යෙන් S කාක්ෂිකයක්. ඉස්සෙල්ලා මම කිව්වා උපශක්ති මට්ටම බිඳුවෙන් නිරූපණය වෙන්නේ. බිඳුවෙන් නිරූපණය වෙන උපශක්ති මට්ටම මොකද්ද? S උපශක්ති මට්ටම. බිඳුවෙන් නිරූපණය වෙන S උපශක්ති මට්ටම. ඒතර මේකේ S සම්බන්ධ වෙලා තිනවා 1s2 වලට. ඒ 2s2 වලටත් S සම්බන්ධ වෙලා තිනවා. 3s2 වලටත් S සම්බන්ධ වෙලා තිනවා. 4s2 වලටත් S සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර S සම්බන්ධය කියන්නේ බිඳුවනේ. ඒතර බිඳුව සම්බන්ධ වෙලා තින්නේ 4කටයි. ඒතර මේකේ ඉලෙක්ට්‍රෝන 2යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. මේක චුම්බක ක්වොන්ටම් අංකය ලියා ගන්න ඕනෙත් නෑ. එතකොට ඔන්න S කාක්ෂිකයන් නම් S කාක්ෂිකයේ දෙකම පිරিলা. මෙතනත් 2s2 වල S කාක්ෂිකයේ දෙකම පිරিলা. මෙතන 3s2 වලත් S කාක්ෂිකයේ දෙකම පිරিলা. 4s2 වලත් S කාක්ෂිකයේ දෙකම පිරিলা. එතකොට මේකේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවනේ යන්නේ. ඒතර ඔන්න L සමානයි 0 වන විට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? මේකේ 2යි ඉලෙක්ට්‍රෝන. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. මේකෙත් ඉලෙක්ට්‍රෝන 2යි. ඒතර 2යි 4යි 6යි 8යි. ඒතර කීයද? 8යි. එතකොට L සමානයි 0 වන විට. ඒතර L සමානයි 0 වන විට ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන 8යි. ඔන්න L සමානයි 0 වන විට ඉලෙක්ට්‍රෝන 8. ඔන්න ඒක ගැටලුවක් නැතුව ගත්තා. ඊට පස්සේ තව එකක් තියෙනවා. Ml සමානයි ඍණ 1 වන විට. Ml සමානයි ඍණ 1 වන විට. එතකොට මේකෙදි චුම්බක ක්වොන්ටම් අංකය මේකෙදි චුම්බක ක්වොන්ටම් අංකය 0යි. මේකෙදි චුම්බක ක්වොන්ටම් අංකය 0යි. මේකෙදි 0යි. මේකෙදි 0යි. ඒතර මේ ටික අදාළ වෙන්නේ නැහැ. ඒතර මේ ටික අපි අයින් කරනවා. ඒතර මේ ටික වැඩක් නෑ දැන්. ඔන්න මේ ටික මම දැන් මකලා අයින් කරනවා. Ml සමානයි ඍණ 1. ඒතර Ml සමානයි ඍණ 1 සම්බන්ධ වෙන්නේ. Ml සමානයි ඍණ 1 සම්බන්ධ වෙන ටික බලන්න ඕන. එතකොට Ml සමානයි ඍණ 1 නම් අනිවාර්යෙන් ඒක P කාක්ෂිකයක් තුල තියෙනවා. මොකද P කාක්ෂිකේ P උපශක්ති මට්ටමේ කාක්ෂික කීයක් තියෙනවද? P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි. P උපශක්ති මට්ටමේ කාක්ෂික 3යි. ඉතින් කාක්ෂික 3 මෙහෙමයි නෝනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. උපරිම පිළිලා P6. එතකොට මේක ඍණ 1 බිඳුව ධන 1 කියලා තමයි චුම්බක ක්වොන්ටම් අංකේ මාක් වෙන්නේ ඍණ 1 බිඳුව ධන 1 කියලා. අන්න ඒක එතකොට ඍණ 1 කියලා සම්බන්ධ එකක් තියෙනෝනේ. Ml සමානයි ඍණ 1. එතකොට මේක ගන්න පුළුවන්. ඔන්න මේක ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඊට පස්සේ ආයි 3p වල 3p6 වලත් ගන්න පුළුවන්. මේකෙත් p තියෙනවනේ. එතකොට මේකේ p වල කොහමද? 1යි 2යි 3යි. ඒතර ඒකෙත් උන සම්බන්ධ වෙනවා. ඒකෙත් උපරිම පිරලා 6ම පිරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒකෙත් මේ නම් කරන්නේ ඍණ 1 බිඳුව ධන 1. ඔන්න ඒකෙත් තියෙන Ml සමානයි ඍණ 1. ඔන්න ඒකත් ගන්න පුළුවන්. ඊට පස්සේ නැවත අපිට හම් වෙනවා D වලින්. D වලත් මාක් කරන්න පුළුවන්. ඔන්න D මං අඳගත්තා. මෙන්න මේ යටට කරලා D වල කාක්ෂික කීයක් තියෙනවද? D උපශක්ති මට්ටමේ කාක්ෂික තියෙනවා 5. ඒතර ඔන්න මම එකක් ගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි. එතකොට ඒක D 5ක් තියෙනවා. එතකොට D 5 පිරෙන්නේ 1යි 2යි 3යි 4යි 5. ඔන්න D 5 මම පිරෙව්වා. එතකොට D5 මේක නම් කරගන්නවා ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 කියලා. ඔන්න ඒක මම නම් කරගත්තා. එතකොට ඒකෙත් අපිට අන්න Ml සමානයි ඍණ 1. ඔන්න Ml සමානයි ඍණ 1ක් ඔන්න ඒකෙදි සම්බන්ධයි. එතකොට දැන් හරි. දැන් ඒකේ වෙන වෙනම අපි ඉලෙක්ට්‍රෝන ටික ගමු. දැන් මේක සම්බන්ධ වුණා. මේක ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? Ml සමානයි ඍණ 1. මේක ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්. ඔන්න ඒක ඉලෙක්ට්‍රෝන තියෙනවා 2ක්.
ආයි මේකේ නැවත තියෙන ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. නැවත මේකේ තියෙනවා ඉලෙක්ට්‍රෝන එකයි. ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා. මේකෙත් ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා. මේක ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. එතකොට මුළු ඉලෙක්ට්‍රෝන ටික ගණන් කරන්න ඕනේ. එතකොට 2යි 4යි 1යි 5. එතකොට ml සමානයි. ml සමානයි ඍණ 1 වන විට ඉලෙක්ට්‍රෝන කොතරක් තියෙනවද? ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට L සමානයි බිඳුව වනට ඉලෙක්ට්‍රෝන 8යි. ඒක අපි ගන්න විදිය දැන් කරා. දැන් ගත්තා ඉලෙක්ට්‍රෝන ml සමාන ඍණ 1 වන විට ඉලෙක්ට්‍රෝන ගන්න විදිය ml සමානයි ඍණ 1 වන විට ඉලෙක්ට්‍රෝන ගන්න විදිය දැන් කරා. ඉලෙක්ට්‍රෝන කීයක් අපිට ආවද? ඉලෙක්ට්‍රෝන 5යි. එතකොට මේකේ අවසාන උත්තරේ එන්න ඕන 8,5. 8,5. ඒ L සමානයි බිඳුව වන විට ඉලෙක්ට්‍රෝන 8යි. ml සමාන ඍණ 1 වන විට ඉලෙක්ට්‍රෝන ගන්න කීයද? 5. එතකොට 8,5. එතකොට 8,5. එතකොට මේක තමයි මේකේ අවසාන උත්තරය. මේක තමයි මේකේ අවසාන උත්තරය. ඔන්න 2020 මෑතදීම ඇවිල්ලා තින ක්වොන්ටම් අංක සම්බන්ධ ගාන මේක අංක 2 දී තමයි ඇවිල්ලා තින්නේ. ඔන්න ඒකටත් කෙලින්ම එතකොට තනිකර ලකුණක්. ඒ කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයේ ලකුණක් දැන් අපි ගත්තා මේ විනාඩි ගාන ඇතුළත. ඒ නිසා තවත් ඕගොල්ලන්ට මේ වගේ ගැටලු මොන හරි අර සමාවේක එකේ කිව්වා වගේ මේකෙත් මොන හරි ගැටලු එහෙම සම්බන්ධව තියෙනවනම් ක්වොන්ටම් අංක දැන් ක්වොන්ටම් අංක ටික නම් ඉවරයි. හොඳටම කියා දුන්නා ඒ ටික. ඒතර ඒ වගේ තව රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න. තව ඉස්සරහට ඕගලන්ට ඕගනික් ප්‍රශ්න ඇසුරෙන් ඕගනික් ප්‍රශ්න හිතන විදිය ඒ වගේ වීඩියෝස් කරලා මම දාන්න ඉතින් ඉන්නවා. ඒතර මේ ප්‍රශ්නත් අපි සාකච්ඡා කරලා ඒවත් හොඳටම සාකච්ඡා කරන ඕගනික් පරිවර්තන එහෙම කරන විදිය, ඒවා හිතන විදිය, පරිවර්තන ගන්නෙ කොහොමද? ඒ වගේ කරනවා මම අනිවාර්යෙන් ඉදිරි වීඩියෝස් වලින් ඒවටත් සම්බන්ධ වෙන්න. මේකත් බලලා ක්වොන්ටම් අංක සම්බන්ධ ටිකත් ගොඩ දාගන්න නියමෙටම ඔන්න දැන් ඒ ටිකත් අපි කරලා ඉවරයි. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.